රටේ ජනතාව කවුරුත් දන්නවා මහා සද්ද ගෝසාවක් එක්ක පැවැත්වුණු චෝගම් සංදර්ශනයේ දැන් අවසන් වෙලා ඉවරයි. ඒ චෝගම් එකේ අවසාන ශේෂපත්‍රය ගත්තොත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තවත් අවුරුදු 2ක් සඳහා සභාපති ධූරය පුටුවේ වාඩි වුණා. ඒ වගේම මේ චෝගම් එකට රුපියල් කෝටි ගාණක මහා ධනස්කන්ධයක් වියදම් කරා. තුන්වෙනිව ගත්තොත් බ්‍රිතාන්‍ය අගමැති කැමරන් මහතා විශේෂ ප්‍රකාශයක් කරලා රටින් බැහැර වුණා. හතරවෙනිව ගත්තොත් ජේම්ස් පැකර් ඒ පොදු රාජ්‍ය මණ්ඩලයේ ව්‍යාපාරික ප්‍රජාව අමතලා විශේෂ ප්‍රකාශයක් කරා. පස්වෙනිව ගත්තොත් චෝගම් එකට කොහෙත්ම අදාළ නැති චීන ව්‍යාපාරිකෝ කීප දෙනෙක් එක්ක ගිවිසුම් වගයක් ගැහුවා. ඉතින් ඇත්තටම ගත්තොත් මේ මූලික දේවල් ටික තමයි ශේෂපත්‍රයේ විදිහට දැන් මේ ඉතුරු වෙලා තියෙන්නේ. පළවෙනි එක ගත්තොත් සභාපති ධූරය ඉතා පැහැදිලිව අපි දකින්නේ පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකත්වයේ තවමත් තියෙන්නේ බ්‍රිතාන්‍ය රැජින යටතේ. බ්‍රිතාන්‍ය යටත් විජිතභාවය තවදුරටත් ඉදිරියට ගෙන යාම සංකේතවත් කිරීමක් තමයි මේ පොදු රාජ්‍ය මණ්ඩලය දිගටම පවත්වාගෙන යාම ඔවුන් විසින් කරන්නේ. ඒතර මේ පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුවේදීත් සුපුරුදු විදිහටම ඊළඟ ඔටුන්න හිමි චාල්ස් කුමාරයා ලංකාවට ඇවිල්ලා ඒ තමන්ගේ යටත් විජිතේ නායකත්වය තහවුරු කරලා ගියා. නමුත් චෝගම් එකේ විවිධ සංදර්ශන විවිධ නාටකම් නාට්‍ය ගොඩක් දැක්කා. හැබැයි මේ පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වෙච්ච එක රාජ්‍ය නායකයෙකුට බැරි වුණා කොන්ද කෙලින් කියන්න බ්‍රිතාන්‍ය යටත් විජිතය තවදුරටත් පවත්වාගෙන යන එක වැරදි. ඒ යටත් විජිතභාවයෙන් නිදහස් වෙන්න ඕනි. ඒ නිසා මේ පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකත්වය වහාම වෙනස් වෙන්න ඕනි කියලා කිසිම රාජ්‍ය නායකයෙක් කොන්ද කෙලින් කිව්වේ නැහැ. ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ සභාපති පුටුවේ වාඩි වුණත් ඔහුගෙන්වත් එවැනි ප්‍රකාශයක් නිකුත් කරුණේ නැහැ. ඒකට අපේ රට එදා බලහත්කාරයෙන් යටත් කරගෙන ඌව වෙල්ලස්සේ මහා දැවැන්ත ජන සංහාරයක් කරපු ඒ වකවානුවකම ඒ නොවැම්බර් මාසෙදිම ඉතිහාසයේ මව්බිම වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු ඒ ශ්‍රී ලාංකිකයන්ට කරපු දුෂ්ට පාවාදීම ඔවුන්ව දුෂ්ට ලෙස පාවාදීමත් කරලා අවසානයේ අඩුම ගානේ එතෙන්දී ලංකාවේ ආණ්ඩුව කිව යුතුව තිබුණා. එදා අපි යටත් කරගෙන හිටියා. ඒ යටත් විජිතයක්ව තවදුරටත් පවත්වා ගැනීම සම්පූර්ණ වැරදි. ඒ නිසා මේක නිදහස් වෙන්න ඕනේ. මේ පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුවේ නායකත්වයේ කියන එක රජින භාරයේ තියා ගැනීම වැරදි කියන කතාව ඒ පණිවිඩය දෙන්න තිබුණා. නමුත් විදේශ ඇමතිවරයා හෝ පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති පුටුවේ වාඩි වෙච්ච මහින්ද රාජපක්ෂ මහතා හෝ එවැනි ප්‍රකාශයක් කරේ නැහැ. ඇත්තටම මේක අවස්ථාවක් කරගන්න තිබුණා. එදා අපි යටත් කරගෙන හිටපු කාලය තුල අපෙන් පැහැරගෙන ගිය අපේ සම්පත් ටික නැවත ලබා දෙන්න කියලා. අද පොදු රාජ්‍ය මණ්ඩලය තුල කතිකාවක් අවශ්‍ය වෙලා තියෙන එකට අවුරුදු ගාණක් සීවස් ගාණක් යටත් කරගෙන හිටපු රාජ්‍යයන් වල වගකීමක් වෙන්නේ ඒක. ඉතිහාසයේ අපි යටත් කරගෙන හිටපු කාලය තුල අපෙන් පැහැරගත්ත අපේ භෞතික සම්පත් ටික වහාම නැවත ලබා දෙන්න කියලා. අදත් එංගලන්තයේ කෞතුකාගාරයේ තැන්පත් කරලා තියෙන ලංකාවෙන් පැහැරගත්ත කෞතුක භාණ්ඩ අපේ රටේ වටිනා සම්පත්. ඒ නිසා මේක අවස්ථාවක් කරගන්න තිබුණා. රටක් විදිහට අපිට කරපු හානියට අදාළ වන්දි ගෙවීම සඳහා වෙච්ච කතිකාවක් ආරම්භ කරන්න. නමුත් කියන්න කනගාටුයි අපේ කිසිදු ආණ්ඩුව නියෝජනය කරපු කිසිදු කෙනෙකුට හැකියාවක් ලැබුණේ නැහැ එවැනි ප්‍රකාශයක්වත් අඩුම ගානේ කරන්න. එවැනි කතිකාවකට මේ පොදු රාජ්‍ය මණ්ඩලයේ සංවාදය අරයි යන්නේ. ඒ නිසා
ඇත්තටම ගත්තොත් මේ සභාපති පුටුවේ වාඩි වීම තවත් අවුරුදු දෙකකට සභාපති ධූරේ දැරීම නැත්නම් කේටරින් සර්විස් එක සපයන එකට අදාළ අරමුණු ඉෂ්ට කරගත්තා මිසක් වෙන මොකක්වත් නැහැ. මේ පොදු රාජ්‍ය මණ්ඩලයට සම්බන්ධ වෙච්ච විවිධ අයට විවිධ අරමුණු තිබුණා. ඕස්ට්‍රේලියාවට තිබුණා එක අරමුණක් ජේම්ස් පැකර්ගේ කැසිනෝ සූදුව ලංකාවට හඳුන්වලා දීලා ඒ ව්‍යාපෘතිය ඉදිරියට ගෙනියන්න. ඒ වගේම ඕස්ට්‍රේලියාවට කරදරයක් වෙලා තියෙන අපේ රටේ රස්සා නැතිකම නිසා අපේ රටේ ජීවත් වෙන්න බැරි නිසා අපේ රටින් පැනලා යන ඒ සංක්‍රමණිකයන් ඕස්ට්‍රේලියාවට එන එක වළක්වා ගැනීම. ඒ නිසා තමයි ඕස්ට්‍රේලියාවේ අගමැතිවරයා ලංකාවට ඇවිල්ලා අර බෝට්ටු දෙකක් තෑගි දුන්නා. මේ බෝට්ටු දෙක දුන්නේ එන අය අල්ලන්න. එන අය වළක්වන්න. ඒකට තමයි ආරක්ෂක නිලධාරීන් එක්ක සාකච්ඡා පැවැත්වුවේ. ඒත් ඔහුට තිබුණේ ඒ අරමුණ. ඔහුට තිබුණේ ජේම්ස් පැකර් හනා කැසිනෝ පටන් ගන්න. ඊළඟට බ්‍රිතාන්‍ය අගමැතිවරයාට සහ බ්‍රිතාන්‍යයට තිබුණේ මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්නය මේ සමුළුවේ සාකච්ඡාවට ගන්න. මහින්ද රාජපක්ෂ මහත්මයාට තිබුණේ සභාපති පුටුවේ කොහොම හරි වාඩි වෙන්න. එහෙම ගත්තම විවිධ අයට විවිධ අරමුණු තිබුණා. ඒ එක එක අරමුණු ඉෂ්ට කර ගැනීම මිසක් මෙහි පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් විදියට සාමූහික ජයග්‍රහණයක් ලබා ගන්න තැනට ඇත්තටමපත් උනේ නැහැ. රටක් විදියට අපි එතෙන්ට ගියෙත් නැහැ. ඒ නිසා ඒක ප්‍රධාන කාරණාවක් විදියට තියෙනවා. දෙවෙනුව ගත්තොත් මේ සඳහා කරපු අතිවිශාල මුදල තවමත් ආණ්ඩුවට බෑ හරියට කියන්න කොච්චර සල්ලි වියදම් කරාද කියලා. කෝටි ගණන් එක එක අමාත්‍යාංශයෙන් වියදම් කරලා තියෙනවා. ඒ සඳහා කිසිදු මුදල් වෙන් කිරීමක් පහුගිය 2012 වසරේදී කරේ නැහැ. සාමාන්‍යයෙන් පිළිගත් මූල්‍ය ප්‍රතිපත්තිය තමයි මෙවැනි ජාත්‍යන්තර සමුළුවක් රටක පවත්වනවා නම් මේ අවුරුද්දේ ඊට පෙර වර්ෂයේදී ඒ සඳහා මුදල් වෙන් කිරීමක් කළ යුතුව තිබුණා. එහෙම එකක් නැහැ. එතන සිටම ඉතා පැහැදිලි මේ වේදන් කිරීම පිළිබඳ කිසිදු වග විභාගයක් වගකීමක් තිබුණ නැහැ කියන එක. ඒතර මේ සඳහා අතිවිශාල මුදල් ප්‍රමාණයක් විවිධ දේවල් සඳහා නාස්ති කරලා තියෙනවා. ඉතින් සුකෝබ්බෝගී වාහන ගෙන්වීමේ සිට මල්වැඩි සංදර්ශන මාධ්‍ය අමාත්‍යාංශයේ අර වෙබ් අඩවි පවත්වාගෙන යාම ඒවා හිතා ගන්න බැරි වියදම් කෝටි ගණන් වල වෙබ් අඩවි කොහොමද හැදෙන්නේ? ඒවා හිතා ගන්න බැරි දේවල් මේ රටේ ජනතාව මත ඒ බර දැන් පැටවිලා තියෙනවා. චෝගම්මේ සමුළුව යද්දිම තමයි බීලුණු කිලෝ එක රුපියල් 240ට 50ට 60ට 70ට නැග්ගේ. අපේ රටේ සාමාන්‍ය ජනතාව එදිනදා පරිභෝජනය කරන බීලුණු කිලෝ එකත් රුපියල් 270ට ඉතිහාසයේ කවරදාකවත් නැති විදියට මිල වැඩි වුණා මේ චෝගම් එක යද්දි. තව ප්‍රතිඵල ඉදිරියට එනවා. චෝගම් එකට වේදම් කරපු සල්ලි හොයාගන්න ආණ්ඩුවට ක්‍රමයක් නැහැ. ආණ්ඩුවට තියෙන එකම උත්තරේ බදු විදිහට මේවා ජනතාව මත පටවන එක විතරයි. නිසා දැම්මම ඒක පටන් අරන් තියෙනවා බීලුණු වලින්. ඒකට මේ සමුළුව ඇත්තම ගත්තොත් ආණ්ඩුව බලා කිව්වේ මහා ලොකු සංදර්ශනයක් විදිහට රාජ්‍ය නායකයෝ අච්චර එනවා මෙච්චර එනවා මාධ්‍ය අමාත්‍යවරයා වගකීමෙන් කිව්වා 37 දෙනෙක් දැන්ටමත් සාතික් කරලා තියෙන්නේ කියලා. නමුත් අවසානයේදී ආවේ 24 දෙනයි රාජ්‍ය නායකයෝ. මහින්ද රාජපක්ෂ මහතාත් එක්ක තමයි 25 වුනේ. සමහර රටවල ඇත්තටම ඇවිල්ලා තිබුණේ දෙවෙනියා සමහර තැන්වල විදේශ ඇමතිවරයා තවත් සමහර රටවල ඒ රටේ මහ කොමසාරිස්වරයා තවත් සමහර රටවල ආණ්ඩුකාරවරයෙක්. ඒ නිසා ආණ්ඩුව ඉස්සෙල්ලා කිව්වා වැඩි ජීල් පිරිස් මහත්තයා කිව්වේ අපි සමහර දේවල් මේ කිය ඉන්නේ නැහැ. අපි වැඩවලින් තමයි පෙන්වන්නේ කියලා. මහනුවර දී මාධ්‍යයට කිව්වේ අපි වැඩ කරලා පෙන්වන්නම් කියලා. ගාන කියන්න ඕනේ නැහැ. ගාන මෙච්චර එනවා කියලා කියන්න ඕනේ නැහැ. අපි ඒවා ගෙන්නලා පෙන්වන්නම් කියලා. කෙහෙලි රමුකල්ල ඇමතුමා ස්ථිරව 37ක් එනවා කියලා. නමුත් මෑත ඉතිහාසයේ තිබුණ පොදු රාජ්‍ය මණ්ඩල සමුළු වලින් අඩුම රාජ්‍ය නායකයන් සම්බන්ධ වෙච්ච සමුළුව තමයි ලංකාවේ තිබුණේ. ඒ ඇත්තටම රටක් විදිහට අපිව පොදු රාජ්‍ය මණ්ඩල රටවල් අතර ලෝකයේ ඉස්සරහා හැල්ලුවට ලක් කරා ඒ ගෙන්වා ගන්න බැරිකම තුලින්. ඉතින් එහෙම වුණත් අඩු ප්‍රමාණයක් ගෙන්න ගත්තත් 24ක් ආවත් හැබැයි
බෙන්ස් රථ නම් 54ක් ගෙනාවා. සුඛෝපභෝගී බෙන්ස් රථ 54ක් ගෙනාවා. අහන වලට මොකද්ද වෙන්නේ කියන එක හරියටම උත්තරයක් නැහැ. මම දැක්ක කෙහෙලිය ඇමතුමා කියනවා ඒවා එක එක අමාත්‍යාංශ වලට බෙදලා දෙනවා කියලා. තව මාධ්‍යවල වාර්තා කළා තිබුණා තවම ඒ ගැන තීන්දුවක් කරන්නේ නැහැ ඒක ඉදිරියේදී ගන්නවා කියලා. ජනාධිපති ලේකම්වරයා සහ බැසිල් රාජපක්ෂ ඇමතිවරයා කියලා තියෙනවා ඒ වාහන ගෙන්නුවේ වෙනත් පෞද්ගලික ආයතන වලින් කම්පැනි වලින් ආණ්ඩුවට කුලියට තමයි දුන්නේ චෝගම් කාලය සඳහා නැවත අපි ඒ සඳහා ඒ ආයතන වලට පවර්ලා දෙනවා කියන්නේ. ඒකට ඒ අයට පුළුවන් ඕන මිලකට විකුණන්න කැමති කෙනෙකුට පුළුවන් ගන්න මිලදී ගන්න කියලා. නමුත් මේක පට්ටපල් බොරුවක්. ඉතා පැහැදිලිව වගකීමෙන් කියනවා මේ වාහන 54 ගෙන්නලා තියෙන්නේ මුදල් අමාත්‍යාංශය මගින්. මේ චෝගම් සමුළුව සඳහාම මුදල් අමාත්‍යාංශයෙන් මේ වාහන ගෙන්නලා තියෙන්නේ. ඒ වාහන ගෙන්වීම සඳහා නිකුත් කරපු ලිපිය තමයි මේ තියෙන්නේ. ජාතික අයවැය දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරපු යවපු ලිපිය. එය යවලා තියෙනවා ඩිරෙක්ටර් ජෙනරල් ඩිපාර්ට්මන්ට් ඔෆ් ට්‍රේඩ් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්. එතනට යවලා තියෙනවා. ඒතර මේකේ කියන්නේ මොකද්ද? මේ වාහන 54 වාහන ගණන තියෙනවා, අංක තියෙනවා. සියලු තොරතුරු තියෙනවා. මේ වාහන 54 සඳහාම තීරු බදු සහන දෙන්න කියලා. බදු සහන දෙන්න කියලා. ඒතර ඇත්තටම ගත්තොත් මේ වාහන ගෙන්නන්නේ ඔය කවුරුවත් පෞද්ගලික ආයතන නෙමෙයි. මේ තියෙන්නේ කස්ටම් එකෙන් ඒ නිකුත් කරපු ලිපිය. ඒ හිතා පැහැදිලිව තියෙනවා කන්සයිනි. මේ වාහනේ ගෙන්වන්නේ කවුද කියන එක the Secretary Ministry of Finance and Planning Colombo 1. Person responsible for financial settlement කවුද? Ministry of Finance and Planning Colombo 1. ඒකට මුදල් ගෙවීම පිළිබඳ වගකීම ගන්න කවුද? මුදල් අමාත්‍යාංශය. එහෙනම් දැන් කියන්න පුළුවන් ඩිමෝ හරි මොකක් හරි වෙන ආයතනයක් ගෙන්නුවා කියලා. බෑ. මේ ඉතා පැහැදිලිව තියෙනවා මේ වාහන ගෙනලා තින්නේ මුදල් අමාත්‍යාංශයේ මුදල් ගෙවීමේ සහ ඒ සියලු වගකීම් තියෙන්නේ මුදල් අමාත්‍යාංශයට. මේ වාහන ආණ්ඩුව මගින් ගෙන්නපු වාහන. දැන් කාට හරි ප්‍රයිවට් ආයතනයකට දෙනවා නම් ඒකත් බරපතල ප්‍රශ්නයක් හොයලා බලන්න. කවුද මොනවද මේ ආයතන? ඒතර අපි බැසිල් ඇමතිවරයා කියන විදිහටම පෞද්ගලික ආයතන වලින් ගෙන්නුවා නම් එහෙනම් පෞද්ගලික ආයතන වලට මේ වගේ අසීමාන්තික බදු නිදහසක් දෙන්නේ කොහොමද? ඒක මේ රටේ ජනතාව මතින් පැටවෙන්නේ. ඒක මහ විශාල පාඩුවක්. තමන්ගේ තරව්කාර හිතවත් හෙන්චයිලා ඉන්න ව්‍යාපාර තියෙනවා එක જાති මෙයාලා හදවගත්තේ. සාමාන්‍යයෙන් අපි දන්නවා ආණ්ඩුව දැනටමත් එහෙම තමන්ගේ දේශපාලන හෙන්චයිලා මගින් අලුත් ව්‍යාපාර අලුත් කම්පැනි ලියාපදිංචි කරලා තියෙනවා. එහෙම ඒවද මේ? ඒ ප්‍රශ්නේ අපිට තියෙනවා ආණ්ඩුවෙන් අහන්න. ඒ වගේම ඇත්තටම ගත්තොත් මේ බදු ප්‍රමාණය මේ බෙන්ස් වලට විතරක් බදු සහන දීලා තියෙනවා රුපියල් කෝටි 75ක්. අනිත් වාහන වලට අමතරව මීට අමතරව තව වාහන ගෙන්නුවා. මේ ටිකට විතරක් බදු සහනේ කෝටි 75ක්. සාමාන්‍ය වෙළඳපොලේ මේක රථයක මිල සාමාන්‍ය මට්ටමේ කියන්නේ රුපියල් කෝටි 3.60ක් 3.5 කෝටි 3.5 එක වාහනයක්. ඒතර දැන් පුද්ගලික ආයතන නම් මේවා ගෙන්නුවේ. ඒ අයට බදු සහනේ දුන්නා නම් ඒතර ඒ අයට දැන් පුළුවන් වැඩි ගන්නට විකුණන්න. ඒ අය විකුණනවාද අර බදු සහනේ ඇතුව අඩුවට ලාභෙට විකුණනවද? නෑනේ. එහෙම ගත්තත් වැරදි. සාණ්ඩුවම කියනවා නම් නෑ අපි පෞද්ගලික ආයතන වගේ ගෙන්නුවේ ඒ අයට පුළුවන් දැන් විකුණන්න කැමති කෙනෙකුට පුළුවන් ගන්න කියලා. ඒතර ඒ කම්පැනි වලට තමයි බදු සහනේ දීලා තියෙන්නේ. ඒක ඊට වඩා බරපතල වැරද්දක්. කොහොමද එහෙම කරන්නේ? තෝරගත්ත ආයතන කීපයකට විතරක් බදු සහන දෙන්නේ. ඒතර ඒක රටට පාඩුවක්. ඒ පාඩුව බීලුණු ගෙඩියෙන් අල්ලනවා. ඒක කතාව වැරදි. මේක ඉතා පැහැදිලිව තියෙනවා මුදල් අමාත්‍යාංශයෙන් ගෙන්නුවේ කියන එක. ඒ සඳහා ලියකියවිලි මේ තියෙන්නේ. ඉතින් ඒ අනුව ගත්තොත් ඇත්තටම විශාල පාඩුවක් වෙලා තියෙනවා. ඉතින් හරි ක්‍රමේ නම් දැන් මොකද්ද කරන්න ඕනේ? එහෙමනම් ආණ්ඩුව කරන්න ඕනේ. Tamanට ඕනේ හිතවත් උන්ට ඇමතිවරුන්ට බෙදලා දෙන එක නෙමෙයි. මේවා මිල ගණන් නියම කරලා පිළිගත් ක්‍රමවේදයට අනුව වෙන්දේසි කරන්න. වෙන්දේසි කරලා ඒ අදාළ වෙන්දේසි පටිපාටියන් වලට අනුව ඒව විකුණන්න. එහෙමද කරන්නේ? මොකද්ද කරන්නේ?
නැත්තම් මේව කාටද දෙන්නේ? මොන පවුලේ අයටද බෙදා ගන්නවද? ආරංචියක් තියෙන්නේ පවුලේ අයට බෙදාගත්තම ඇමතිවරුන්ටත් මුකුත් හම්බෙන්නේ නැහැ කියලා. ඒ නිසා මෙතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මේ විදිහට තමයි මුදල් නාස්ති කරේ. ඒ නිසා ඒ සම්පූර්ණ පාඩුව රටට ජනතාවට විඳින්න වෙලා තියෙනවා. ඊළඟට ගත්තොත් තුන්වෙනි ශේෂපත්‍රයේ තියෙන්නේ ඇත්තටම ගත්තොත් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ගේ ප්‍රකාශය. කිසිදු රටකට කිසිදු අයිතියක් නැහැ තවත් රටකට ඇඟිලි ගහන්න බලපෑම් කරන්න රටේ අභ්‍යන්තර ප්‍රශ්න වලට මැදිහත් වෙන්න. ජනතා විමුක්ති පෙරමුණ ඉතා දැඩිව ඒ ස්ථාවරයේ ඉන්නවා. අපි ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් ඒ නිසා අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්න වලට ඇඟිලි ගහන්න බලපෑම් කරන්න කිසිදු රාජ්‍යයකට රාජ්‍ය නායකයෙකුට හැකියාවක් නැහැ. අයිතියක් නැහැ. ඒ නිසා බ්‍රිතාන්‍ය හිතන් ඉන්නවා නම් තවදුරටත් ඔවුන්ගේ කොලනියක් යටත් විජිතයක් ලංකාව කියලා එවැනි ඒ අර්ථයෙන් මෙවැනි ප්‍රකාශ කරනවා නම් ජනතා විමුක්ති පෙරමුණ ඉතා පැහැදිලිව කියනවා එවැනි ප්‍රකාශ කරන්න කැමරන්ට අයිතියක් නැහැ. ඒක වැරදි. ඒ වැරදි වගේම එවැනි තත්වයකට පත් කරේ මේ ආණ්ඩුව. ඔහු ඉතා පැහැදිලිව කියන්නේ ඔහුගේ බලය පාවිච්චි කරලා සම්පූර්ණයෙන්ම ඔහුට ඕන විදිහට ඔහු හැසිරුණේ. ඒකට ඒ කැමරන්ගේ ප්‍රකාශය තුල කියන්නේ ජාත්‍යන්තර පරීක්ෂණයකට සහාය දෙනවායි කියලා. ඒකට එවැනි තැනකට තල්ලු වුණේ ඇයි? ඉතා පැහැදිලිව ජනතා විමුක්ති පෙරමුණ යුද්ධය අවසන් වෙලා සතියක් ඇතුළත කිව්වා අපේ රටේ මේ වෙච්ච සිදුවීම් පිළිබඳව ඒ පීඩාවටපත් වෙච්ච විපතටපත් වෙච්ච සියලු පාර්ශවයන්ගේ ජනතාවගේ දුක් ගැනවිලි සොයා බලලා ඒ අයට මැදිහත් වෙන්න සත්‍ය කොමිසමක් පිහිටවන්න කියලා. ඒක කිව්වේ 2009 මැයි මාසේ 27 වෙනිදා. යුද්ධය ඉවරලා හරියටම සතියක් තුල. නමුත් අද අවුරුදු 5කටත් කිට්ටු වෙන්න එනවා. තවම බැරි වුණ ආණ්ඩුවට එවැනි කොමිසමක් පත් කරගන්න. ඇත්තටම අපේ රට තුල රට අභ්‍යන්තරේ ඒ වෙච්ච දේවල් පිළිබඳ පැහැදිලි නිර්වුල් ස්වාධීන පරීක්ෂණ පැවැත්වුණා නම් කැමරන්ලට වෙන ප්‍රකාශ නිකුත් කරන්න ඉඩක් හැදෙන්නේ නැහැ. කැමරන්ලට හයියක් ලැබුණේ අපි රටක් විදිහට අපේ පැත්තේ අපේ රටේ ජනතාවගේ ඒ ප්‍රශ්න වලට නිවැරදිව මැදිහත් නොවිච්ච නිසා. ඉතින් අවසානයේදී කැමරන් මොකද්ද කරේ? තමන්ගේ බලය පාවිච්චි කරා. තමන් සුපුරුදු පරිදි යටත් විජිතේ නායකයා තමන්ගේ රටේ රැජින ඒ හයිය ගත්තා. හයිය අරගෙන ප්‍රකාශ නිකුත් කරා. අපි පැහැදිලිව කියනවා ඩේවිඩ් කැමරන්ට ලංකාව පිළිබඳව එවැනි ප්‍රකාශ නිකුත් කරන්න ඉඩ හැදුවේ පාර කැපුවේ මේ ආණ්ඩුව. ඒ නිසා ආණ්ඩුව ඒ පාර කැපීමත් වැරදි, කැමරන්ගේ එවැනි ප්‍රකාශ නිකුත් කිරීමත් වැරදි. මේ දෙකම වැරදි. ඒ දෙකම වැරදි නිසා තමයි මෙවැනි තත්ත්වයකට රටට මුහුණ දෙන්න සිද්ධ වුණේ, රටේ ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. අනිත් පැත්තට දැන් මොකද්ද කරන්නේ? දැන් ඒ ප්‍රකාශ නිකුත් කළා ගියාට පස්සේ බොහෝ අය එළියට ඇවිල්ලා දැන් දඟලනවා. චෝගම් පවතිච්ච කාලේ කැමරල්ලා ඕ සද්දවද්ද දාන කාලේ ගුල්ලයට හැංගිලා හිටපු කට්ටිය පක්ෂ සමහර පක්ෂ දැන් හීනෙන් බය වෙලා ඇවිල්ලා එකපාරට කෑ ගහනවා. රජින එනකොට රජිනගේ පුතාගේ කවුද චාල්ස් කුමාරයාගේ අත ඉඹලා ඒ කරන්න පුළුවන් ඔක්කොම ටික රතුපලස් එලලා ඒවට සද්ද නැතුව හිටපු හොරපූස වගේ හිටපු සමහර පක්ෂවල බොරු කයිවාරුකාරයෝ දැන් ඇවිල්ලා සද්ද දානවා කැමරන්ගේ ප්‍රකාශයට. ඉතින් ඇත්තටම ගත්තොත් ඒවා විහිළු සපේන ප්‍රකාශ බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ආණ්ඩුවේ ඇමතිවරුත් ආණ්ඩුවේ නායකයොත් අපේ රටේ මාධ්‍ය ඉස්සරහා චණ්ඩිපාට දානවා රට ජනතාව ඉස්සරහා ඕනම දෙයකට සූදානම් අපි ඒවට මුණ දෙනවා අභියෝග බාර ගන්න සූදානම් කියලා. නමුත් ලිඛිතව මේ පොදු රාජ්‍ය මණ්ඩලයේ ලියකියවි වලදී සම්පූර්ණයෙන්ම එවැනි ජාත්‍යන්තර පරීක්ෂණයකට අවශ්‍ය කරන නිල ප්‍රකාශ වලට අත්සන් තියලා තියෙන්නේ. එකඟ වෙලා තියෙන්නේ. මේක තමයි 2009 යුද්ධය අවසන් වෙච්ච වෙලාවෙම පොදු රාජ්‍ය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම් බැංකි මූන් එක්ක මහින්ද රාජපක්ෂ මහත්මයා අත්සන් කරපු ඒකාබද්ධ ප්‍රකාශන. ඒකාබද්ධ ප්‍රකාශනෙත් හරි පැහැදිලිව තිබුණා. ජාත්‍යන්තර පිළිගත් මානව හිමිකම් නීති රීති
වලට එකඟව කටයුතු කරන බවත් 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ක්‍රියාත්මක කරන බවත් ඊට එහාට යන බවත් ඒ ඕනෑම ක්‍රියාවලියකට අපි සහය දෙන බවත් කියලා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරා. ඒතර බැංකි මූන්ලා එතෙන් සිට තමයි ලංකාවේ ප්‍රශ්න වලට මැදිහත් උනේ. දරුස්මාන් වාර්තාව ආවේ බැංකි මූන් ඒකාබද්ධ ප්‍රකාශනයේ මත ඉඳලා. නවනීදම් පිල්ලලා දැන් නැවත කෝට් කරන්නේ අරගෙන පෙන්වන්නේ එදා අස්සම් කරපු ඒකාබද්ධ ප්‍රකාශය. එළියේ කොච්චර චණ්ඩිපාට දැම්මත් ඇතුලේ නිල ප්‍රකාශවලදී ආණ්ඩුව එකඟ වෙලා ඉවරයි. එතෙන්දි බලන්නේ සාමාන්‍ය පුද්ගලෙක්ගේ මේ කියන කතා නෙමෙයි. හැඳුනුම්පතේ මොකද්ද තියෙන්නේ? උපැන්න සහතිකේ මොකද්ද තියෙන්නේ? තමන්ගේ නම මේ අහවල් රම්බණ්ඩ සිරිකමල් කිව්වට බලන්නේ උපැන්න සහතිකේ මොකද්ද තියෙන්නේ? හැඳුනුම්පතේ මොකද්ද තියෙන්නේ නම? ඒක තමයි පිළිගන්නේ. පොලිසියට ගිහිල්ලා කරන පැමිණිල්ලේ තියෙන්නේ මොකද්ද කියන එක මත තමයි නඩු විභාගය කරන්නේ. මාධ්‍ය වලට කරන ප්‍රකාශ නෙමෙයි. ඒ නිසා දැන් මේකෙදි අපි කරගෙන තියෙන්නේ ඇත්තටම ඒ වැරද්ද. පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායකින් සියලු දෙනා එකඟ වෙච්ච කරුණු 98කින් සමන්විත එකඟතා ලියවිල්ල මේ තියෙන මේක විවෘතව හැමෝටම මුල් අවස්ථාවේදී දැම්මේ නැහැ. මේ තියෙන චෝගම් 2013 communique as agreed by heads of government 17th November 2013. මේකේ තමයි පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායකයන් එකඟ වෙච්ච එකඟතාවයන් තියෙනවා. එකඟතා 98ක් තියෙනවා. ඒ එකඟතා 98 39 වෙනි වගන්තියේ ඉතා පැහැදිලිව කියනවා heads noted the 20th anniversary of the Vienna Declaration and Program of Action, including the outcome of the Vienna Plus 20 process, which agreed to develop action-oriented recommendations on how to strengthen further the international human rights system, including the universal periodic review, build capacity to work with the UPR and implement the accepted recommendations with the assistance of the Secretariat as appropriate. මේක ඉතා පැහැදිලිව කියනවා. මීට කලින් මානව හිමිකම් පිළිබඳව ජිනීවා ඒ සාකච්ඡාවේදී ඉදිරිපත් කරපු යුනිවර්සල් පීරියොඩික් රිවිව් ඒ කියන්නේ විශ්ව කාලාන්තර සමාලෝචන මානව හිමිකම් පිළිබඳ විශ්ව කාලාන්තර සමාලෝචනයේ තියෙන කරුණු වලට අපි එකඟ වෙනවයි කියලා ඉතා පැහැදිලිව මේකේ තියෙනවා. ඉතින් මේ කියන්නේ මොකක්ද? විශ්ව කාලාන්තර සමාලෝචනය කියලා කියන්නේ ඒ මානව හිමිකම් පිළිබඳව ඉදිරිපත් කරපු වාර්තාව. ඒකට ලංකාව එකඟ වෙනවා කියලා ඉතා පැහැදිලිව නැවත අවධාරණය කරලා තියෙනවා. නැවත අවධාරණය කළා. දැන් ගැලවෙන්න පුළුවන්ද? දැන් ගැලවෙන්න බෑ. දැන් පත්තර වලට කොච්චර කයිවාරු ගැහුවත් චණ්ඩිපාට දැම්මත් මේ ලියවිල්ල තමයි නවනීදම් පිල්ලලා ලබන මාර්තු මාසෙදී ආපහු උපුටන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් එක්ක අත්සන් කරපු එකඟතා ප්‍රකාශය විතරක් නෙමෙයි පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායකයන්ගේ සමුළුවේදී ඇති කරගත් එකඟතාවය යනුත් දැන් ඉදිරියේදී උපුටා දක්වනවා. ඒක වළක්වන්න බෑ. එතකොට ඔය පත්තර වලට කියපු චණ්ඩිපාට වලින් බේරෙන්න බෑ. ඒ නිසා අඩුම ගානේ මේ වගේ එකඟතාවලට යනකොට ලංකාවේ මේ දාන චණ්ඩිපාට ගැන හිතන්න තිබුණා. නමුත් දැන් එතෙන්ට අහු වෙලා තියෙනවා. ඒ වගේම තමයි 35 වෙනි වගන්ති. 35 වෙනි වගන්තිත් ඊට පැහැදිලිව කියනවා නීතියේ ස්වාධීනත්වය රකින්නයි කියලා. ඒකෙදි විධායකය පාර්ලිමේන්තුව ඒ වගේම අධිකරණය මේ කියන ආයතන තුනට අයිති බලය පවරනවායි කියලා. බලය වෙන් කරනවායි කියලා. separation of powers and maintaining the integrity of the roles of the legislature, executive and judiciary. ඒ වගේම ලැටිම හවුස් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා කියලා නැවත අවධාරණය කරනවා කියලා මේ 35 වෙනි වගන්තියේ තියෙනවා. ඉතින් නමුත් මෙතන තියෙන heads of government reaffirmed their belief in the rule of law as an essential element for the protection of the people
of the Commonwealth and as an assurance of accountable government, they also reaffirmed their support for an independent, impartial, honest and competent judiciary. තිතා පැහැදිලිව මේකෙදි ඒ ලැටිම හවුස් ප්‍රතිපත්තිය සහ අධිකරණ ස්වාධීනත්වය රකින්නවා කියලා තියෙනවා. එතකොට දැන් අධිකරණයට මේ කරන දේශපාලන මැදිහත් වීම ඇගිලි ගැහිම් ඒවා පිළිබඳව මේ කොමන්වෙල්ත් පොදු රාජ්‍ය මණ්ඩල රටවලට පුළුවන් ප්‍රශ්න කරන්න. ඒකට එක වෙලා තියෙනවා. අතින් දැන් කියන්න පුළුවන් ද ජාත්‍යන්තර ඇඟිලි ගැහිම් වලට අපි විරුද්ධයි කියලා. නැහැ. මේවා එකඟ වෙලා තියෙනවා. ඊළඟට ජාත්‍යන්තර මානව හිමිකම් රට තුළ ආරක්ෂා කිරීමේ නීති පනවනවායි කියලා. ජාත්‍යන්තර පිළිගත් මානව හිමිකම් පිළිබඳ ඒ සම්මුතියට අදාළ නීතිත් අපි ලංකාවේ පනවනවා තමන්ගේ රටවල පනවනවා කියලා මේ මානව හිමිකම් පිළිබඳ වගන්ති 36 වෙනි වගන්තිය තියෙනවා. ජාත්‍යන්තර මානව හිමිකම් නීති අපි පිළිපදිනවා ඒව රටේ නීති බවට පත් කරනවා කියලා. ඒ විතරක් නෙමෙයි. ඊයේ පෙරේදා ඇති වෙච්ච සිදුවීම් තිබුණා මේ චෝගම් එක ඇතුලේ. එක පැත්තකින් ආණ්ඩුව මොකද්ද කරේ? සභාපතිකම වෙනුවෙන් channel 4 නාලිකාවේ කැලම් මැක්රේට වීසා දුන්නා. වීසා දීලා කිව්වා ඒව බලව කියලා. ඒව බලව ඇවිල්ලා ඕන තැනක යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ගිහිල්ලා නිදාසේ දැන් බලුවන් කවුද channel 4 නාලිකාවට පුළුවන් ලංකාවේ ඇත්තටම එහෙම දේවල් වෙනවද නැද්ද කියලා වාර්තා කරන්න පුළුවන්. එයාට නිවැරදි වෙන්න අවස්ථාවක් දෙනවා කියලා කිව්වේ. අන්තිමට මොකද්ද කරේ? වීසා නිකුත් කරලා යන්න කියලා ඒව බලව කියලා අනුරාධපුරෙන් යනකොට අනුරාධපුරෙන් එහාට යන්න දුන්නේ නැහැ. ආණ්ඩුවේ කට්ටිය දාලා උද්ඝෝෂණය කළා වැළක්කුවා. දැන් ඉතින් ලංකාවේ තත්ත්වය ලෝකෙට කියනවා. දැන් වළක්වන්න පුළුවන්. ඉතින් මේ தত্ত্বය ඇති කරේ කවුද? මේ ආණ්ඩුව. ඒව බලව කිව්වනම් බලන්න ඉඩ දෙන්න ඕනේ. නමුත් එහෙම කරේ නැහැ. දැන් කරේ ගෙන්නලා අන්තිමට මුළු ජාත්‍යන්තරයේම මාධ්‍ය හරහා ප්‍රචාරය කරා ඒ මොහොතේදීම ලංකාවේ தত্ত্বය. මෙහි රටේ මහත්ය ලංකාවේ මහත්යවල මේ ගොඩක් දේවල් ප්‍රචාරය නොවුනට විවිධ බලපෑම් මත ජාත්‍යන්තර මාධ්‍යවල මේ සියල්ල ප්‍රචාරය වුණා. ඇත්තටම කැලම් මැක්රේලට channel 4 නාලිකාවට නැති වටිනාකමක් දුන්නා. මේ නාලිකාව මේ CNN BBC වගේ තිබුණේ නැහැ. නමුත් මේ ලංකාවේ මේ පහුගිය දවස්වල වෙච්ච සිදුවීම් එක්ක ඔවුන්ට ඒ තත්ත්වය අරන් දුන්නා. නැති තත්ත්වයක් අරන් දුන්නා. ඉතින් අද විවිධ තැන් වලට channel 4 එක ගිය වැරදි කියලා ආණ්ඩුවේ සමහර කට්ටිය ධම්මල කෑ ගහනවා. හැබැයි ආණ්ඩුවම තමයි වීසා දුන්නේ. ආණ්ඩුව තමයි චෝගම් එකට ගෙන්න ගත්තේ. ආණ්ඩුව තමයි ගාල්ලෙති වෙච්ච ඒ රැස්වීමට තමන්ගේ චෝගම් එකේ අදාළ පීපල්ස් ෆෝරම් එකට ගෙනිච්චේ. මේ channel 4 නාලිකාව. ඒවා හොඳයි වෙන ඒවා නරකයි. එහෙම වෙන්න බෑ. ආණ්ඩුව තමයි channel 4 වලට එන්න ඉඩ දුන්නේ. එන්න ඉඩ දීලා යන්න දෙනවා ඒව බලව කියලා අන්තිමට බලන්න දුන්නේ නැහැ. ඊට පස්සේ ප්‍රශ්න ඇති කරගත්තා. ඉතින් මෙවැනි දේවල් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුණා. හැබැයි මේවැයි එකගතාවන්ට එනකොට ලිඛිතව පොරොන්දු වෙනව නෑ එහෙම කරන්නේ නෑ කියලා. ඉතින් දැන් ප්‍රශ්න කරමු. සිවිල් සංවිධාන වලට තියෙන අයිතිය ඒවා ආරක්ෂා කරනවා කියලා මේ වගන්තිවල තියෙනවා. ඒ විතරක් නෙමෙයි. මේ ආසන්නතිම වෙච්ච සිදුවීම තමයි channel 4 නාලිකාවෙම නිකුත් කරපු වීඩියෝ පටය පිළිබඳ ප්‍රශ්න. ඒ වීඩියෝ පටයේදී යුද්ධයේ යම් අවස්ථාවලදී ලිංගික අතවර කරා කාන්තාවන්ට ලිංගික අතවර කරා කියලා චෝදනා නගන වීඩියෝ පටයක් තිබුණා. ඒතර ආණ්ඩුව ඒකට උත්තර දුන්නේ නැහැ. ඒව බොරු එහෙම කියලා නිකන් සරලව. channel 4 නාලිකාව ඉදිරිපත් කරපු පහුගිය ඒ වීඩියෝ පට සඳහා උත්තර දීමේදී ආණ්ඩුව පාවිච්චි කරන ඉතා බාල ක්‍රමවේදයක්. ඒකට රාජ්‍යතාන්ත්‍රිකව කොහොමද පිළිතුරු සපයන්නේ ඒක පරාජය කරන්නේ කියන එක එහෙම දකින්නේ නැහැ. එහෙම කටයුතු කරන්නේ නැහැ. නමුත් මේ 66 වෙනි වගන්ති මේ 66 වෙනි වගන්තියේ ඉතා පැහැදිලිව කියනවා heads denounce the dehumanizing and cowardly use of sexual violence in armed conflict and as a weapon of war. මේක අන්තිම වාක්‍යයේ තියෙනවා ඒ ඔක්කොම කියලා. ඉතින් මේවා වළක්වන්න ඉතින් පැහැදිලිව තියෙනවා. They noted the 24th September 2013 UK sponsored declaration of commitment to end sexual violence in armed conflict.
ඒතර මේවා මගින් දැන් ඉසිප්‍රියාගේ අර වීඩියෝ පටය වගේ දේවල් පාවිච්චි කරනකොට රටට එරෙහිව කටයුතු කරන්න පාර කැපිලා තියෙනවා. ඒතර මේ වෙයි දෙකඟ වෙලා තියෙනවා. ඒක තමයි බරපතල ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ආණ්ඩුව රටට එකක් කියනවා මාධ්‍ය වලට චණ්ඩිපාට දානවා. නමුත් යටින් ගිවිසුම් ගහනවා එකඟතාවලට යනවා. ඒකඟතාවලට ජාත්‍යන්තර මානව හිමිකම් නීති රීති පිළිපදිනවායි කියලා එකඟ වෙනවා. එළියවිලට අස්සම් කරනවා. අස්සම් කරලා පස්සේ කියනවා ඒක වැරදි කියලා. ඉතින් ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ මේ ජාත්‍යන්තර මානව හිමිකම් පිළිබඳව සහ වෙනත් දේවල් පිළිබඳව මේ එකඟතාවලට යද්දී ඒවා රකින්න එන පොදු රාජ්‍ය මණ්ඩලයේ එකඟ වෙච්ච දේවල් ආරක්ෂා කරන්න. ඒවා කටයුතු කරන්න ඇත්තටම භාවිතාවේදී ඒක ඔප්පු කරලා පෙන්වන්න ඕන. එහෙම නැත්නම් ඒක නොකර ඉන්න. ඒතර ඇත්තටම ගත්තොත් මුරුසි ජනාධිපති දැන් ඊළඟ 2015 මේ සමුළුව පැවැත්වෙන්න කලින් නියම කරලා තිබුණේ මුරුසි ජනාධිපතිවරයා මේකට සහභාගී වෙන්නේ නැහැ. ඒ සහභාගී නොවීම නිසාම 2015 මේ මුරුසියේ පැවැත්වීම අහෝසි වෙනවා. ආවනම් මොකද මේ මුරුසිය පවත්වනවා කියන කලින් ගත්ත තීරණයක්. මේකෙදි ගත්ත තීරණයක් නෙමෙයි. කලින් එකඟ වෙලා තිබුණේ. නමුත් රාජ්‍ය 나යකයා පැමිණියේ නැති නිසා ඒ අවස්ථාව මුරුසියට නැති වෙනවා. ඒක මෝල්ටාවට එනවා. එතකොට මොකද්ද මුරුසිය ජනාධිපතිවරයා කියන්නේ? තමන්ගේ නොපැමිණීම සම්බන්ධයෙන්. I have made it perfectly clear that human rights are more important than hosting a Commonwealth summit, regardless of its importance. එයා කියන්නේ මට මගේ රටේ සමුළුව තියාගන්න එකට වඩා වැදගත් මානව හිමිකම් ආරක්ෂා කිරීම කියලා. ඔක තමයි මුරුසි ජනාධිපතිවරයා ආපු නැති එකේ හේතුව. එහෙම ගත්තම ඇත්තටම මේ තුන්වෙනි ශේෂපත්‍රයේ තුන්වෙනි කාරණාව ඇත්තට මොකද වෙලා තියෙන්නේ? රටක් විදිහට අපි නැති ප්‍රශ්න ඇති කරගත්තා. මානව හිමිකම් පිළිබඳ නැති අලුත් ප්‍රශ්නයක් වමාගත්තා මේ සමුළුව පවත්තලා. ඊළඟට හතරවෙනි ප්‍රතිඵලය ජේම්ස් පැකර්ගේ පැමිණීම. ජේම්ස් පැකර් ඇවිල්ලා මොකද්ද කිව්වේ? ආසියාවේ නැගියන මධ්‍යම පාන්තිකයන්ගේ සංචාරක පාරාදීසයක ලංකාව. ඒක බවට පත් වෙනවා. ඒක බවට පත් වෙනවා කියලා ඔහු ඉතා පැහැදිලිව කිව්වා ලංකාව මැකාවෝ දූපත වගේ වෙනවා කියලා. මැකාවෝ දූපතේ දැන් තියෙන සම්පූර්ණයෙන්ම ඔය කියන සංචාරක පාරාදීසයේ කැසිනෝ නිර්වත් ගණිකා සංස්කෘති. ඒගේ මැකාවෝ දූපතේ තත්ත්වයට ලංකාව පත් වෙනවා කියලා තමයි ඔහු කිව්වේ. මේක ආඩම්බරයට කරනවද? නැහැ. රටක් විදිහට ගත්තොත් ඇත්තටම අපි කනගාටු වෙන්න ඕනේ තත්ත්වයක්. ජේම්ස් පැකර් තමයි මේකේ ප්‍රධාන දේශනයක් කරේ. ඒතර අවධානය යොමුුනේත් ඒකට. ඔහු මොකද්ද කියන්නේ? ලංකාව මැකාවෝ දූපත වගේ කැසිනෝ පාරාදීසයක් කරනවා කියන. වෙනවා කියන. අන්න ඒකට නම් ආයෝජනය කරන්න හොඳ තැන ලංකාව කියලා කිව්වා. එයාගේ පැත්තේ. ඉතින් රටක් විදිහට අපි ආර්ථික වශයෙන් සතුට වෙන්න පුළුවන් එකක් නෙමෙයි ඒක. මේ ජී.එල්. පීරිස් මහත්තයලා අනේ කලින් එක එකව කියපු නිමල් සිරිපාල මහත්තයා පවා පැකර් මහත්තයත් එක්ක යසාගේට කැසිනෝ සූදුව සඳහා අනුබල දෙමින් ඒ ව්‍යාපාරික හමුවේ හිටියා. ඒතර අද මේ කියන්නේ මැකාවෝ දූපතක් බවට පත් කරනවා කියන එක ඒකද අපිට රටට ලැබිච්ච ප්‍රතිඵලය. ඉතින් අවසානක ගත්තොත් මහ ලොකුවට ආණ්ඩුව කියනවා මේ සමුළුවේදී චීන ව්‍යාපාරිකයෝ කීප දෙනෙක් ගිවිසුම් ආර්ථික ගිවිසුම් ව්‍යාපෘති කීපයකටම අස්සන් තිබ්බයි. චීනයේ මේ පොදු රාජ්‍ය මණ්ඩලයට අයිති රටක් නෙමෙයි. මේ චීනයත් එක්ක කරන ව්‍යාපෘති ගනුදෙනුව මේකට කලින් ඉඳලා කරන දෙයක්. ඒක ඇත්තටම මේකට අයිති එකක් නෙමෙයි. ඉතින් ඒක කරන්න ඕන නම් මීට වඩා හොඳ ව්‍යාපාරික සමුළුවක් තියලා කරන්න තිබ්බා. එහෙනම් තවත් ව්‍යාපාරික ගන්න. ඇත්තටම ගත්තොත් මේ කලින් ඉඳලා චීනයේත් එක්ක තිබිච්ච එකඟතාවත් එක්ක යම් ව්‍යාපෘති සඳහා චීනය දුන්න මේ පොදු රාජ්‍ය මණ්ඩලයට කිසිසේත්ම සම්බන්ධයක් නැහැ. ඒක පෙන්වන්න හදනවා දැන් පොදු රාජ්‍ය මණ්ඩලයේ ලැබිච්ච ලාභයක් විදිහට. එහෙම ගත්තම මම සඳහන් කරපු කරුණු පහෙන් ඇත්තටම අපිට රටට මොකද්ද ලැබුණේ? ශේෂපත්‍රයේ අන්තිමට මොකද්ද ඉතුරු වෙලා තියෙන්නේ? අන්තිමට ඉතුරු වෙලා තියෙන්නේ යටත් විජිත කොලනියක් කියන ඒ තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යාම, ඒට අවශ්‍ය කරන ඉඩකඩ සැලසීම,
කැසිනෝ සූදු සඳහා වෙච්ච තෝතැන්නක් බවට ලංකාව පත් කර ගැනීම, අතිවිශාල මුදල් කන්දරාවක් කෝටි ගාණක් මේ සඳහා වියදම් කිරීම, ඒ විතරක් නෙමෙයි මානව හිමිකම් පිළිබඳ නැති අලුත් ප්‍රශ්නයකට රට ජාත්‍යන්තරයේ ඉස්සරහා අභියෝගයකට ලක් කිරීම. ඒව තමයි අත්‍තරම වෙලා තියෙන්නේ. ඉතින් අපි දකින්නේ මේ පොදුවේ ගත්තොත් දවස් ගාණක් තිස්සේ මේ මහා ගෝසාවක් මහා සැනකෙලියක් වගේ කෝටි ගාණක් වේදම් කරලා පවත්වපු මේ සමුළුවේ අවසාන ප්‍රතිඵලය ගත්තොත් ණය වෙලා හතර වටේට ණය වෙලා හැමතැනින්ම සල්ලි හිඟා කාලා ණයට මගුලක් කෑවා. ණයට මගුලක් කාලා ඒ මගුලට ආපු අය අන්තිමේට කතා පැවැත්තුවා. කතා පවත්තද්දී රෙදි ගැලෙව්වා. ණයට මගුල් කාලා රෙදි ගලවගත් එක තමයි ඇත්තටම චෝගම් එකේ අවසාන ප්‍රතිඵලය. ඒ හැර වෙන මොකක්වත් ඉතුරු වෙලා නැහැ. මහ විශාල මුදල් කන්දරාවක් ණය වෙලා ණයට මගුලක් කෑවා මහ ඉහලින්. මගුල් ගෙදරට ආපු අය මගුලට ආපු අය අන්තිමට කතා පැවැත්තුවා. කතා පවත්ති ඒ කතාවලදී ඔක්කොම සම්පූර්ණයෙන්ම රෙදි ගලවලා දැම්මා. අවසානයේ උනේ ණයට මගුල් කාලා තමන්ගේ රෙදි ගලවගත් එක විතරයි. කිසිසේත්ම පිළිගන්න බෑ. මොකද චෝගම් එක පවත්ින කාලය තුල වෙච්ච සිදුවීම ප්‍රමාණවත් ඔවුන්ට රටේ තත්ත්වයේ තේරුම් ගන්න. ඇත්තටම රටේ නිදහසක් තියෙනවා නම් ආණ්ඩුවම කිව්වා නම් ඕන තැනකට යන්න පුළුවන් වාර්තා කරන්න පුළුවන් කියලා ඒක ආරක්ෂා කිරීම ආණ්ඩුවේ වගකීමක්. නමුත් මේ උද්ඝෝෂණ දෙක අනුරාධපුර උද්ඝෝෂණය කොළඹ පැවැත්වපු පිටකොට්ටේ පැවැත්වපු උද්ඝෝෂණය දෙකේම හිටිය ආණ්ඩුවේ മന്ത്രിවරු සහ ලේකම්වරු. ත්‍රිතා පැහැදිලිව කොළඹ නගර පිටකොට් උද්ඝෝෂණේ ඉන්නවා. එතකොටම ඔප්පු වෙනවා මේ උද්ඝෝෂණ දෙකම පැවැත්වුවේ ආණ්ඩුවෙන් කියලා. උද්ඝෝෂණ පවත්වලා නිකන් හිටියේ නෑ. උද්ඝෝෂණ පැවැත්වීමේ අයිතිය ඕන කෙනෙකුට තියෙනවානේ නිදහසේ. හැබැයි ගමන වැළැක්කුවා. ඒකට අනුරාධපුරෙන් වවුනියාවට යන ගමන වැළැක්කුවා. ඒකට ඒ වලවලා පොලිසිය මගින් තමයි උන් ආපහු හරවලා එවන්නේ. ඒකට එහෙමනම් පොලිසියට කරන්න තිබුණේ රයිට් උතුර ගිහිල්ලා බලන්න ඉඩ දෙන්න. වාහනයක් අරගෙන පොලිස් ආරක්ෂාව පිට යවන්න උතුරට. ඒකනේ කරන්න තිබුණේ. ඕන තැනකට ගිහිල්ලා බලන්න පුළුවන්, වාර්තා කරන්න පුළුවන්. ඇත්ත උතුරේ தত্ত্বය වාර්තා කරන්න ඉඩ දෙන්න තිබුණා. ඉතින් එහෙම නොකර වැළැක්වීම තුලින් තමයි ඔවුන්ට සැකයක් ඇති කරන්නේ ජාත්‍යන්තරයට පවා ප්‍රවෘත්තියක් හදන්න පුළුවන් අපිට යන්න දුන්නේ නැහැ. ඒ නිසා හංගන්න මොන හරි තියනවා කියලා. ඉතින් එහෙනම් විනිවිදභාවයක් නැහැ. ඉතින් විනිවිදභාවයක් නැහැ කියන එක ඒකෙම ඔප්පු කරා. ඒ වගේම තමයි ඔවුන් දෛනිකව පවත්වපු මාධ්‍ය සාකච්ඡා දවසේ අවසාන අවස්ථාවේදී පොදු රාජ්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සහ ලංකාවේ ප්‍රකාශිකාවක් වන අනුරාධා හේරත් මහත්මිය පවත්වපු මාධ්‍ය සාකච්ඡා. ඒතර ලංකාවේ මාධ්‍යවේදීන් ඔක්කොම එතන රැස් වෙලා හිටියා. ජාත්‍යන්තර මාධ්‍යවේදීන් ගණනාවක් හිටියා. එතෙන්දි මොකක්ද උනේ? අර පාර්ලිමේන්තුවේ හැමදාම පිස්සෙක් වගේ හැසිරෙන മന്ത്രിවරයා අස්වර් මහත්තයා ගිහිල්ලා එතන සම්පූර්ණයෙන් මේ මාධ්‍ය සාකච්ඡාව කඩාකප්පල් කරා. එතන අස්වර් മന്ത്രിවරයා කරපු ප්‍රකාශ ඒ කරපු බාධා කිරීම ජාත්‍යන්තර මාධ්‍ය හරහා ප්‍රචාරය කරා. එතකොට ඔප්පු වුණා මොකද්ද? මාධ්‍ය සාකච්ඡාවක් නිදහසේ කරගන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. ඉතින් මේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වුවේ රජයේ ප්‍රධාන නියෝජිතයෙක් සහ රජයේ වෙනුවෙන් එක නියෝජිතවරියක් සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ වෙනුවෙන් නියෝජිතවරයෙක්. එතනත් කඩාකප්පල් කරනවා නම් මාධ්‍ය නිදහසක් නැහැ කියන එක ඔප්පු වුණා. උදාහරණයක් විදිහට දැන් අපි මේ මාධ්‍ය සාකච්ඡාව කරද්දී කවුරු හරි ඇවිල්ලා එකපාරට මොනවා හරි කියන්න ගත්තොත් මෙතනට කඩාවැදිලා. එතකොට ඒක අපේ නිදහස උල්ලංඝනය කිරීම. ඒත් එවැනි දේවල් පවා විහිළුකාරී දේවල් පවා සිද්ධ වුණා. ඉතින් ඒකෙන් ඇත්තටම ගත්තොත් ආණ්ඩුව කියනවා නම් විනිවිදභාවයකින් යුක්තව මෙය කරලා රටේ තත්ත්වය ලෝකෙට කියන්න අවස්ථාවක් ලැබුණා කියලා. ඒක නෙමෙයි උනේ. ඒකේ සම්පූර්ණ අනිත් පැත්ත. ආණ්ඩුව එහෙම කිව්වට භාවිතාවේදී උනේ සම්පූර්ණ ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත. ඒ නිසා තමයි මම කිව්වේ නැති ප්‍රශ්න ඇති කරගත්තා කියලා. ඇත්තටම මේ අයවැයෙන් නම් කිසිදු සහනයක් හෝ
කිසිදු ජනතාවට සුබවාදී දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද මේකත් සුපුරුදු ආණ්ඩුවේ සීනි බෝල ටොපි චොකලට් නිකන් පෙන්නන අයවැයක් විතරයි. දැනටමත් ආරංචි මුදල් අමාත්‍යාංශයේ පැත්තෙන් පොරොන්දු මල්ලක් මේකට දාලා ඉදිරිපත් කරන්න කියලා සාමාන්‍ය මැතිවරණ කාලෙදී වගේම ඡන්දවලට පොරොන්දු වෙනවා වගේ අයවැයදිත් අරවා දෙනවා මේවා දෙනවා කියලා පොරොන්දු ටිකක් දාලා තියන්න. එහෙම අයවැයවල දීපු පොරොන්දුත් ගාණක් තියෙනවා, ගණනාවක් තියෙනවා. එකක්වත් එහෙම දීලා නැහැ. නිසා මේ අයවැයත් සුපුරුදු පරිදි ඉදිරිපත් වෙන තවත් එක් ලියවිල්ලක් පමණයි. ඊට එහා ගිය යමක් ඉදිරිපත් වෙන්නේ නැහැ. මුදල් ඇමතිවරයා සුපුරුදු පරිදි අර ඔහේ එන්නම් වාලේ ඇවිල්ලා පෙට්ටිය අරගෙන ඕකෙන් අර කතාව ඉදිරිපත් කරයි පැයක් එකමාරක්. ඉතින් ওই කතාව අහගෙන ඉන්නත් ඇත්තටම අහගෙන ඉන්න එකත් තේරුමක් නැහැ. අපි පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ඇත්තටම කල්පනා කරනවා, සාකච්ඡා කරනවා මේ අයවැය මේ බොරු සුපුරුදු බේගල් අහගෙන ඉන්න යන එකත් තේරුමක් නැහැ. ඒ පිළිබඳව තීරණයක් ගන්න අපි බලාපොරොත්තු වෙනවා. අයවැය නෙමෙයි, අයවැය කතාව. දැනට අපි එහෙම සාකච්ඡා කරනවා. නෑ නෑ එහෙම ප්‍රශ්නයක් නෑ. නෑ සාකච්ඡා කරනවා. අවශ්‍ය වෙනකොට කිව්වේ. ජනතා විමුක්ති පෙරමුණේ අපි එකට එකඟයි. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය තුලත් අපි කතා කරලා තියෙනවා. අපි ඒක කතා දැන් අරගෙනමින් තියෙනවා, සාකච්ඡා කරමින් තියෙනවා. අද අවශ්‍ය වෙනකොට අපි ඒක කියනවා. දැනටමත් අද හවසත් වෘත්ති සමිති ගණනාවක් විශේෂයෙන්ම ජාතික වෘත්ති සමිති මධ්‍යස්ථානයේ ලාල්කාන්ත සහෝදරයාගේ මූලිකත්වයෙන් පිටකොටුවේ උද්ඝෝෂණයක් පවත්වනවා. දැනටමත් එවැනි ඉල්ලීම් 21ක් ආණ්ඩුවට ඉදිරිපත් කරලා තියෙනවා. වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. රාජ්‍යාංශයේ සහ පෞද්ගලික අංශයේ වතු ශේෂ්ත්‍රයේ තේ ඉල්ලීම් ලබා දීම සඳහා වෙච්ච සටන අපි අදම ආරම්භ කරලා තියෙනවා. ඉතින් අයවැයේදී මේක ලැබෙන්නේ නැහැ. ඉතින් ලැබුණ නැත්නම් නැත ඒ නිසා අයවැයෙන් පස්සෙත් අනිවාර්යයෙන්ම ජනතාවගේ පැත්තෙන් ඒ ජනතාවගේ ආර්ථික වශයෙන් ජීවත් වීමට සහනදායී තත්ත්වයක් ඇති කිරීමේ සටන් ක්‍රියාමාර්ග අපි ඉදිරියට ගන්නවා. ජනතා විමුක්ති පෙරමුණ ඔය LLRC කොමිෂන් පත් කරන්න කලින් නවනීදම් පිල්ලලාගේ මැදිහත් වීම එන්නත් කලින් ඉතා පැහැදිලිව කිව්වා යුද්ධය අවසන් වෙච්ච ගමන් දැන් අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ උතුරේ සහ නැගෙනහිර ජනතාවගේ ඇත්ත සාධාරණ ප්‍රශ්න වලට විසඳුම් දෙන එක වෙච්ච දේවල් පිළිබඳව සමාලෝචනයක් කරලා හිත සුවපත් කරන ක්‍රියාමාර්ග වලට යන එක කියලා. එතෙන්දී අපි අවධාරණය කරලා කිව්වා එහෙම නොකළොත් ජාත්‍යන්තර මැදිහත් වීම ඇති වෙන්න පුළුවන් කියලා. අවතැන් ජනතාවගේ ප්‍රශ්නය පදනම් කරගෙන තමයි පළවෙනි ජාත්‍යන්තර මැදිහත් වීම ඇති වෙන්නේ. නිසා වහම යට විසඳුම් දෙන්න ඕනේ කියලා කිව්වා. ඒ නිසා අපි නිකුත් කරපු අපි කියපු බොහෝ සමහර කරුණු පසු කාලයේදීව යම් යම් අය ඉදිරිපත් කරා. ඉතින් LLRC කොමිසම ඇත්තටම පත් කරේ ඒ මොහොතේ තිබිච්ච දරුස්මාන් වාර්තාවෙන් ගැලවෙන්න කියලා හිතාගෙන. නමුත් ඒ කොමිසමෙත් යම් යම් සාධනීය දේවල් ඉදිරිපත් කරලා තිබුණා. අපි LLRC වාර්තාව මුළුමනින්ම පිළිගන්නේ නැහැ. ඒට හේතුව තමයි LLRC වාර්තාව පදනම් වෙලා තියෙන්නේ 2001 පෙබරවාරි 19 වෙනිදායින් පස්සේ විතර. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂය සටන් විරාම ගිවිසුම අත්සන් කරපු දිනේ පටන් කාලය සඳහා පමණයි LLRC වාර්තාව නිකුත් කරේ. අපි දකින්නේ එහෙම නෙමෙයි. මේ ප්‍රශ්නට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ඒ සමස්ත කාලය පිළිබඳව පූර්ණ සමාලෝචනයක් සහිතව මැදිහත් වීමක් අවශ්‍යයි කියන එක. ඒ වගේම එහි පිළිගන්න බැරි ගොඩක් කරුණු තියෙනවා. ඒ පදනමේ තමයි ජනතා විමුක්ති පෙරමුණ ඉන්නේ. LLRC ඒ කොමිෂන් දාන්න හෝ පිල්ලෙලා මැදිහත් වෙන්න කලින් JVP එක ඉතා පැහැදිලිව මේක දැකලා මේ සඳහා ක්‍රියාමාර්ග අපි යෝජනා කරලා තියෙනවා. පැහැදිලිව ආණ්ඩුවට මීට වසර 4මාරකට කලින් සත්‍ය
කොමිෂන් එකක් අපිට නැත්තම් කියන්නේ ට්‍රුත් කමිෂන් එක. ඒ කිව්වේ ඔව් පැහැදිලිවම දකුණු අප්‍රිකාවේ චිලියේ ලතින් ඇමරිකානු රටවල් වල මෙවැනි ඒවයි නම් වෙනස් එක එක නම් වලින් තියෙන්නේ. නමුත් අරමුණු ගත්තම තියෙන්නේ යුද්ධයේදී පීඩාවට පත්වෙච්ච පාර්ශව ගණනාවක් ඉන්නවනේ. ඒ සියලු පාර්ශවයන්ට එවැනි තත්වයකට මුහුණ දෙන්න බලපාපු හේතු සාධක මොනවද? ඒ දුක් ගැනවිලි මොනවද කියලා හොයලා බලලා ඒකට පිළියම් යදී. නැවත ඒ අපි ඉතින් යුද්ධයේ කාලේ ඇතිවෙච්ච අමනාපකම් නැත්තම් විරසකභාවයන් නැවත ඇති නොවීමට වග බලා ගැනීම සඳහා තමයි ඇත්තට මේකපත් කරන්නේ. ඒක හිතසුවපත් කිරීම. ඒක සමහර ඒවා තියෙනවා සමහර කෙනෙක්ගේ දුක ඇහුවම ඒ අහන එකත් අපි සාමාන්‍ය ජීවිතෙත් එහෙමනේ නේද? අපි කියන්නේ දුක තුනී වෙන්න දුක බෙදා ගන්න ඕනේ කියලා. දුක තුනී වෙනවා දුක බෙදාගත්තාම කියලා. සතුටත් එහෙම තමයි. තනියෙන් භුක්ති විඳිනවට වඩා නේද? එකතු වෙලා සතුට භුක්ති විඳිනකොට සතුට වැඩි. ඒ වගේ එකක් තියෙනවා. ඉතින් ඒක පිළිගත්ත මනෝවිද්‍යාත්මක සංකල්පයක්. ඉතින් ඒ සංකල්පයට අනුව ඇත්තට මේ ජනතාවගේ දුක් ගැන විලි ගැන විමසීම් කරලා සමහර ඒවාට උත්තර නැති වෙයි. දැන් කෙනෙක් මරුණම මරිච්ච කෙනාගේ අම්මා හෝ භාර්යාව තමන්ගේ ස්වාමියා පුතාව මරුණා යාව ඉල්ලනවනේ. නමුත් ඒක දෙන්න බෑනේ මරිච්ච කෙනාව. ඒක හමුදාවේ සොල්දාදුවටත් අදාළයි, එල්ටීටි සමාජිකයටත් අදාළයි. මේ යුද්ධය නිසා මරිච්ච අහිංසක කෙනාටත් අදාළයි. බස් එකේ යද්දි බෝම්බෙට අහුලත් මරුණානේ. ඒතර යාගේ අම්මා හෝ භාර්යාව හෝ නැත්තම් ස්වාමියා හෝ ඒ තමන්ගේ නැති වෙච්ච කෙනා ඉල්ලනවා, හොයනවා. ඒක දෙන්න බැරි වෙයි. හැබැයි මේ ප්‍රශ්නෙට අහුම්කම් දෙන එක. ඒ ප්‍රශ්නෙට අහුම්කම් දීම සහ ඒ පිළිබඳව මැදිහත් වීම කියන එකත් ඔහුගේ හිත සූපත් වීම සඳහා යම් බලපෑමක් තියෙනවා. ඒක පිළිගත් මනෝවිද්‍යාත්මක සාධකයක්. ඒ නිසා අපි කියන්නේ අපි කිව්වේ ඒකයි. සත්‍ය කොමිසමක් අවශ්‍ය වෙන්නේ මේ සියලු දේවල්ට සම්පූර්ණ උත්තර දෙන්න නෙමෙයි. එතකොට ඒ හිත සුවපත් වෙලා අලුත් පරිච්ඡේදයක් පටන් ගන්න පුළුවන්. ජනතා විමුක්ති පෙරමුණ දකින්නේ කාගේවත් ඒ උපදෙස් හරි අත්දැකීම් හරි මේ වෙනම අපිට කියලා දෙන්න දෙයක් නැහැ. මේ අපි අපේ රටේ අත්දැකීම් වලින් ඉගෙන ගත්ත පාඩම් ටික හොඳටම ඇති. ඇත්තටම ගත්තොත් මේ අවුරුදු ගණනාවක් තිස්සේ රටේ ඇතිවෙච්ච ඒ ගැටුම්කාරී තත්ත්වය ඒකට මුහුණ දීපු ජනතාවක් විදිහට අපිට හැකියාව තියෙනවා අපේ තත්ත්වය තේරුම් ගන්න. ඒ නිසා අහවල්ලාගේ උපදෙස් හරි මැදිහත් වීම හරි වෙන වෙනම ඕනේ කියලා නම් අපි හිතන්නේ අපේ රටේ තිබිච්ච අත්දැකීම් වලින්ම මේකට විසඳුම් හොයාගන්න පුළුවන්.